සාදුකාරයක් පවත්වමු. පන්සිල් සමාදන් වීම සඳහා හැම දිනම තුන්වරක් নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අද බලාපොරොත්තු වන්නේ මේ හැම දිනම විහාරස්ථානයේ පෙරමිලා පිළියෙල කරගත්තා වූ පුද පූජාවන් තැන්පත් කරලා තිසරණ සහිත පන්සිල් සමාදන් වෙලා තුනුරුවන් වන්දනා කරලා ත්‍රිවිධ චෛත්‍ය වන්දනාවන් සිදු කරලා බලාපොරොත්තු වන්නේ මේ තැන්පත් කරන ලද මල් පහන් සුවඳ දුම් දැහැප්පේ ගිලන්පස තුන්ලොවක් සනසවදාල මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් විතරාගේ නිර්මල බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේට සන්ධ්‍යා ගිලන්පස බුද්ධ පූජාවක් ලෙස පූජා කරන්නටයි අද දවසේදී මෙවන් විශේෂ බෝධි පූජා පින්කමක් බුද්ධ වන්දනා පින්කමක් ගිලන්පස බුද්ධ පූජා පින්කමක් සිදු කිරීමට මූලික අරමුණ නිමිත්ත බවට පත් කරගන්න තිබුණු විශේෂ කාරණාවක්. මේ අපේ දායක පින්නතුන් හැමෝම දන්න කාරණාවක්. අපේ විහාරස්ථානයේ ආරම්භ කරනකොට නැත්තම් නැවත අපි වැඩම කරලා මේ ආයතනයේ නැවත කටයුතු සිදු කරන අවස්ථාවේදී ඒ තරම් පහසුකම් තිබුණේ නැහැ. අපි ධාරි වැළඳුවෙත් මෙන්න මේ දැන් ධර්මයේ දේශනා කරන මේ පුද පූජා තියෙන තැන. මේ ධර්මාසනයේ තියෙන තැන තමයි අපි මේ සියක් තියාගෙන ධාරි වැළඳුවේ. ඒ වගේම පොඩි බුදු පිළිමයක් තියාගෙන මේ ස්ථානයේ බුද්ධ පූජාවක් පැවැත්වුවේ. ඉතින් ටික ටික දායක පින්වතුන්ගේ ආධාර උපකාර සහ සම්බන්ධතාවයන් මත යම් යම් සංවර්ධන කටයුතු සිද්ධ කරමින් සිටින අතරතුරේදී අපට විශේෂ අනුග්‍රහයක් දක්වමින් අත්‍යවශ්‍යම අපට අවශ්‍ය කරන දානශාලාව සහ මුළුතැන්ගේ
සකස් කර ගැනීමේදී අපට මහෝපකාරී ලෙස දායකත්වයේ සපයන්ට යෙදුනා කොට්ටා ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නේ තෙන්නකෝන් ඉස්කෝලේ මහත්මයා නානායක්කාරී ඉස්කෝලේ හාමිනේ. ඉතින් මේ දෙපළගේ මූලිකත්වයේ ඇතුව මේ දානශාලාවත් ඒ වගේම මුළුතැන්ගියත් සකස් කරලා සාංගිකව පූජා කරන්නට යෙදුණා. ඉතින් ඒ අය විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරේ තමන්ගේ ආදරණීය පුත්‍රාත්මයට මනෝත් ලිලන්ත තෙන්නකෝන් තරුණ මහත්මයා හදිසියේ අනතුරක් නිසා මිය යන්නට යෙදුණා. ඒ මූලික කරගෙන එතුමාට පින් දීමේ අරමුණ ඇති කරගෙනයි මේ පින්කම් කළේ. එදා සිට මේ විහාරස්ථානයේ වාර්ෂිකව එතුමා වෙනුවෙන් දන්පැන් පූජා කරනවා. ඒ වගේම අද මේ මියගිය මනෝත් ලිලන්ත තෙන්නකෝන් තරුණ මහත්මයාගේ ජන්මදිනය 39 වෙනි ජන්මදිනය ඔහු ජීවත් වුණා නම් එනමුත් දෙමව්පියෝ හැටියට තමන්ගේ දරුවෝ වෙනුවෙන් කරන්නට තිබෙන යුතුයකමක් ඥාති ධර්මයක් සත්කාරයක් අද සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන මේ ගිය වර්ෂවල වගේ මේ වර්ෂයේදී එතුමන්ලා බලාපොරොත්තු වෙනවා මේ ගිලන්පස බුද්ධ පූජා පින්කමක් සිද්ධ කළා පරිස්කාර පූජා කරලා පින් රැස් කරගෙන පුතුණුවන්ට පින් අනුමෝදන් කරන්නට. ඉතින් අද දවසේදී ඒ සියලු දෙනාම සහභාගී වීමට නොහැකි වුණත් ඒ අවශ්‍ය කරන සියලු කටයුතු සිදු කර ගැනීම සඳහා ආධාර උපකාර කරන්නට යෙදුණා. අවශ්‍ය කරන්නේ පූජෝපහාරයන් දැක්වීම සඳහා අවශ්‍ය කරන්නා වූ ද්‍රව්‍ය සපයා ගැනීමට ඒ වගේම පරිස්කාර සපයා ගැනීමට අද දවසේදී අවශ්‍ය මූල්‍ය ආධාරයන් සිද්ධ කරලා ඒ අය මේ වෙනකොට හිතින් සහසම්බන්ධ වෙලා ඇති. අද රටේ පවතින ලෝකේ පවතින ස්වභාවය නිසා අපට වෙනදාමින් ජන ජීවිතයේ නිදහසේ ගත කරන්නට කටයුතු කරන්නට හැකියාව නැහැ. අපි කවුරුත් ඒ බව දන්න කාරණයක්. ඉතින් එතුමන්ලාට කොට්ටා ප්‍රදේශයේ ඉඳලා අද මෙතෙන්ට සම්ප්‍රාප්ත වෙන්නට අවශ්‍යතාවය තිබුණත් අද පවතින ස්වභාවය නිසා සමාජ වාතාවරණයේ නීති රීති ඒ අවශ්‍ය කරන සෞඛ්‍ය උපදෙස් මත අද එතුමන්ලාට සහසම්බන්ධ වීමට හැකියාවක් නැහැ. එනමුත් ඒ අය අද මේ අවස්ථාවත් එක්ක සිතින් සහසම්බන්ධ වෙලා මේ පින්කමේ කොටස්කරුවෝ බවට පත් වෙනු නිවසේදගෙන. අපි ඒ වෙනුවෙන් දායක පින්වතුන් සමග ඒ යුතුයකමක් සිද්ධ කරන්න විශේෂයෙන් අපට විහාරස්ථානයේට දානශාලා මුළුතැන්ගේ සකස් කරන පූජා කිරීමේ කෘතවේදීත්වය බල කරමින් ඒ අය වෙනුවෙන් දායකයන් ඔබ අප හැම දිනම එකතු වෙලා මේ යුතුයකම සිද්ධ කරන සත්පුරුෂ ඥාති ධර්මයක් ඒක. අන්නේ යුතුයකම ඥාති ධර්මයේ සිදු කිරීමටයි ඔබ අප හැම දිනම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පින්කමේ කොටස්කරුවෝ බවට පත් වෙන ඔබ අප හැම දිනම පින් රැස් කරගන්නවා. ඒ පින් බලාපොරොත්තු වෙන දෙවියන්ට අනුමෝදන් කරන්නට ඒ වගේම නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරන්නට ඒ වගේම පින්කමට අතහිත ගාලා සම්බන්ධ වෙන දායකත්වයේ සපයන ඒ කොට්ටා ප්‍රදේශ පදිංචි වෙලා ඉන්න ඉස්කෝලේ මහත්මයා ඉස්කෝලේ හාමිනේ පිරිසට වගේම ඔබ අප හැම දිනකටත් ආශිර්වාද සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අරමුණ සිත් තුළ ඇති කරගෙන අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව බොහොම කැමැත්තෙන් මේ දායකකාරකාදීන පින්වතුන් මේ දැනුවත් කිරීම මත විහාරස්ථානයට අද පැමිණිලා මල්පහන් සොඳුන් දැහැත් වේ ගිලන්පස පිළියෙල කරලා තැන්පත් කරන්නට යෙදුණා. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව තැන්පත් කිරීම සිද්ධ කළා. තුනුරුවන් වන්දනා කරන්නට යෙදුණා. ඒකම බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කරන්නට විශේෂ පරිස්කාර පූජාවක් සිද්ධ කරමින් ලතා පීරිස් මහත්මියත් තමන්ගේ පුතුණුවන්ගේ ජන්මදිනයේ අද දිනයට යෙදලා තිබෙන නිසා ඒ වෙනුවෙන් ඒ පුතුණුවන්ට ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ කටයුතු කරන්නේ. ඉතින් ඒ පුතුණුවන්ට ආශිර්වාද සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිට ඇත්තටම මේ කරන ගිලන්පස බුද්ධ පූජාව තමයි වැදගත් වටින දේ බවට පත් වෙන්නේ. ඉස්සර මිනිස්සු පැරණි කාලේ කරේ ගිලන්පස බුද්ධ පූජාව. බුදුහාමුදුරන්ට තමයි පූජා කරන්නේ. බුදුහාමුදුරන්ට යමක් පූජා කරනවා කියන්නේම මහා පින් බලයක් රැස් වෙනවා.
උන්වහන්සේගේ ගුණය, සීලය මෙච්චරයි මෙපමණයි කියලා අපිට කියලා නිම කරන්නට බෑ. එවන් වූ ගුණ සමුදායෙන් පිරිච්ච උත්තමයෙකුට පැණි විදුරුවක් මලක් පහනක් පූජා කරලා පින් සිද්ධ කරගන්නට පුළුවන්. ඒ මල පහන පූජා කරනකොට අපට මෙනෙහි කරන්න පුළුවන් ජීවිතය ගැන. පහනේ තියෙන මුළු ජීවිත කතාව, මලේ තියෙන මුළු ජීවිත කතාව මේක භෞතික වශයෙන් අපට දකින්න තිබුණත් මේකේ ආධ්‍යාත්මයෙන් අපට නොපෙනෙන අර්ථයක් තිබෙනවා. ඒ අර්ථයක් මෙනෙහි කළා යමෙක් එක පූජා කරාම ජීවිත අවබෝධය ගන්න පුළුවන්. ජීවිත අවබෝධය ගන්න පුළුවන්. දැන් නිවනක් තියෙන ඔය පහන. බලන්න ඔය දැල්ල පත්තු වෙනකන් ආලෝකමයි. ඔය දැල්ල තිබෙනකන් රස්නේ. අපේ ජීවිතේ බලන්න මේ කෙලෙස් තිබෙනකන් අපේ සිත නොදියුණුකම් අපේ ජීවිතේ රස්නේ. රස්නේ කියන්නේ මේ තියෙන උණුසුම නෙවෙයි. ජීවිතේ ගැටීම් වැටීම් එක්ක ජීවත් වෙන රස්නේ. හැබැයි දැල්ල යම් වෙලාවක නිවිලා ගියයින් පස්සේ අපිට හොයන්නත් බැහැ. සිතත් නිවා ගත්තොත් අර රස්නේ මොකුත් නැහැ. ඒකනේ රහතන් වහන්සේලා නිවිච්ච උතුමන් වහන්සේලාට බොහොම සරල මනසක් තිබුණා කියන්නේ. බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගත කරා කියන්නේ. ඒ කාරණාව මෙනෙහි කරාම භාවනාවක් බවට පත් වෙනවා. භාවනාවක් කරන්න පුළුවන් එතකොට. එතකොට සිත ඒකාත්මික වෙනවා. සිහි බුද්ධියෙන් යුක්ත වේදික කරනකොට සිතට මහා සැහැල්ලුවක් දැනෙනවා. ඔය ටික අපි කරගන්නකොට වන්දනා කරලා අර්ථ සම්පන්න පිළිපොළු වන්දනාවක් බවට ඒකපත් කරගන්නට පුළුවන් වෙනවා. අවබෝධය වැදගත් වෙනවා. තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඒ අනුව අපේ ආකල්පමය දියුණුව වැදගත් වෙනවා. අපි හිතන පතන ක්‍රමය වෙනස් කරගන්නට ඕනේ බුදුදහමට අනුව. බුදුදහම තුළින් අපේ මනස පෝෂණය කරගෙන ධර්ම පෝෂණය කරගෙන අපේ ජීවිතයේ ආලෝකයෙන් ආලෝකයේ කරා ගමන් කරන්නට යන්නට ඕනේ. ඔය වැරදි මාර්ගයේ ගිය ගොඩක් අය බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරන් මේ භෞතිකව නෙවෙයි හැදුවේ. අඟුලිමාලව අමුතුවෙන් බොඩි ගහලා ගත්තේ නෑ. අතපය ගලවලා අලුත් අතපය හයි කරා නෑ. උලඟ තිබිච්ච මනසයි අලුත් කරේ. අලුත් කරේ මොකද්ද? ආකල්පමය වෙනසක. හිතන පතන ක්‍රමය වෙනස් කරා. සිත දියුණු කෙරෙන්නේ. හිත හැදුවා. ඒක හැදුව ගමන් අර මේ භෞතික අපේ කය කම්ම හැදෙනවා. හදන්න අමාරුම දේ තමයි හිත. ඒක අපහසුම දේ තමයි පෝෂණය කරගන්න අපහසුම දේ තමයි හිත. බඩ පෝෂණය කරගන්න ලේසි. දැන් හිත පෝෂණය කරගන්න අමාරුයි. කල යුත්තේත් අපි මනස පෝෂණය කර ගැනීමයි හිත පෝෂණය කර ගැනීමයි. ඒක කරගත්තොත් පුජ්‍යලයා වෙනස් වෙනවා. ඒකට බාහිර වශයෙන් මේ භෞතික කාන්ති වෙනස් කරන්න දෙන්නේ වෙනස් වෙනවා. ඉන්සා පින්නතුනි මේ ටිකත් සිහිපත් කරමින් අද පින්කමේ වැඩ කටයුතු අපි නිමා කරන්නට බලාපොරොත්තු වෙන විශේෂයෙන් අද පින්කම සිදු කිරීමේදී විශේෂ අරමුණක් මාතෘකාවක් තබාගත් අපි මුලින් සඳහන් කළා වගේ කොට්ටා ප්‍රදේශේ පදිංචි වෙලා ඉන්නේ කොට්ටා ප්‍රදේශේ පදිංචි වෙලා ඉන්නේ තෙන්නකෝන් ඉස්කෝලේ මහත්මයාගෙත් ඒ වගේ මේ නාරයක්කාර ඉස්කෝලේ ආමිනේගෙත් ආදරණීය පුත්‍රාත්මය මීට අවුරුදු 4කට පමණ පෙර ආත්ම පරලෝකසපත්තන් දෙදුන මනෝත් නිලන්ත තෙන්නකෝන් තරුණ මහත්මයාගේ ජන්ම දිනය අද දවසට යෙදිලා තිබෙනවා. අද ඔහු ජීවත් වුණා නම් 39 වෙනි ජන්ම දිනයයි සමරන්නේ. ඒ වෙනුවෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට දායක සෙනෙහසෙන් යුක්තව මහා පින්කමක් මේ විදියට සිද්ධ කරලා ඒ පුතුණුවන්ගේ ගුණය සිහි කරලා පින් දෙන්න ඕන කියන හැඟීම ඇති කරගෙන අද මේ පින්කම සංවිධානය කරගන්න යෙදුනේ. ඉතින් මේ දායකයන්ට ඒ කාරණාව සිහිපත් කළාම අද පැමිණිලා අපේ විහාරස්ථානයේ අපේ ගමට කළ උදාර සේවාවට යුතුයකමක්
කෙලෙහිගුණ දැක්වීමක්සේ සලකාගෙන අපිත් සහ සම්බන්ධ වෙලා අපේ යුතුයකම සිදු කළ යුතුයි කියන කැමැත්ත ඇති කරගෙන මේ සඳහා සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා හැමදෙනාම පුද පූජාවන් දැන්පත් කරලා ඒ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා ඊටම වටින පින්කම් රාශියක් සිදු කරගෙන මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා ඒ පින් අනුමෝදන් කරන්නට පළමුව ලෝකයේ ශාසනය ආරක්ෂා කරන සතරවරම් දෙවියන් ප්‍රදාන කොට ඇති සදිව් ලෝවාසී සක්‍ර දෙවියන් ප්‍රදාන සියලු මල් මේ ශාක්‍ය මහේශාක්‍ය දෙවිවරුන්ට ගම්බින් බාරව සිටිනා වූ තෙදති බාලති විශ්ව කතරගම සමාන විභීෂණ පත්නි ආදී සියලු දෙවියන්ට ඔබේ ජීවිතවලට ඔබේ නිවෙස් වලට එල්ම බැල්ම රැකවරණයේ සපයන සියලු ග්‍රහාධිපති ඉෂ්ඨකාමී දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ අප දෙන පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියන් සතුටටපත් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනෙන් සැනසෙත්වා කියන හැඟීමෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. කාර්මික වාසනාවන්ත පින්තුනි, අද මේ හැමදෙනාම විහාරස්ථානයේ පැමිණිලා පිළියෙල කරගත් සියලු පූජාවන් මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල තැන්පත් කරලා තිසරණ සහිත පන්සිල් සමාදන් වෙලා තුනුරුවන්ගේ අනන්ත සූවිස ගුණ මෙනෙහි කරලා තෙරුවන් වන්දනා කරලා ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලා ප්‍රධාන සියලු පූජනීය ස්ථාන වන්දනා කරලා තැන්පත් කරන්ට යෙදුනා වූ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේගේ අසීමිත වූ නිර්මල විතරාගී බුදුගුණ සිහි කරගෙන සන්ධ්‍යා ගිලම්පස බුද්ධ පූජාවක් ලෙස පූජා කරලා උන්වහන්සේ විසින් මුළු මහත් ලෝකයාට දේශනා කළ ආරක්ෂක පිරිත් ධර්මයේ සත්‍යයනා කරලා ශ්‍රවණය කරලා හැමදිනම වටින පින්කමක් සිද්ධ කරගෙන නිමාවටපත් වෙන්නට ආසන්න මොහොත. කළ පින්කම පිළිබඳව ආවර්ජනය කිරීමත් ඒ රැස් කරගන්න පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කිරීමත් ඒ වගේම පින්කමට දායකත්වයේ සපන හැම දිනාටත් ඒ වගේම පින්කමට සහ සම්බන්ධ වෙන ලොකු කුඩා හැම දිනාටත් ආශිර්වාද සිදු කරගෙන මේ පින්කම නිමාවටපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මුලින් සඳහන් කළා වගේ අද පින්කමේ ආරමුණ නිමිත්ත පිළිබඳව මේ ඇත්තන් දැන් හොඳින් දැනුවත් වෙලා සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් පළමුව අපට ලෝකයාට පැහැදිලි කරලා දුන්නා, ආදර්ශය සපයලා දුන්නා. කතඤ්ඤෝ ගතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියන දහම් පාඨයට අන්තර්ගත වෙච්ච ඊටාම වටින මානසික ගුණ ධර්මයි. පුජ්‍යලයක් තුලින් කෙනෙක් තුලින් පෝෂණය කරගත යුතු, දියුණු කරගත යුතු උදාාරතර ගුණ ධර්මයක් හැටියටයි බෞද්ධ දර්ශනය තුල විතරක් නෙවෙයි සෑම කෙනෙක්ම පිළිගන්නා උදාාර ගුණයක් බවට පත්වන්නේ මානවයා තුල කෘතවේදීත්වය නැත්නම් කෙරෙහි ගුණ දැක්වීමේ උදාාර ගුණය. ඒ ගුණය සිහිපත් කරන, ඒ ගුණය වඩා දියුණු කරන මොහොතක් හැටියට මේ මොහොත ඔබ අප කාටත් සතුටු වෙන්නට පුළුවන්කම තිබේ. එදා අසතු බෝධියේ මූලයේදී බුද්ධත්වයේ ලබාගෙන බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම කලේ සිත්පිට නැති අසතු බෝධීන් වහන්සේට තම යුතුයකම කෙලෙහි ගුණ දැක්වීම සිද්ධ කිරීම. එයින් ලෝකයාට ප්‍රකට කළා සජීවී අජීවී කියලා ભેදයකින් තොරව තමන්ට යහපතක් සිතක් සිද්ධ කරා නම් ඒ සඳහා ප්‍රතිඋපකාරයක් සිදු කිරීම උදාර මානව ගුණ ධර්මයක් හැටියට. අන්නේ ගුණ ධර්මයේ මත පිහිටා ක්‍රියා කරන අපේ බෞද්ධ පින්වතුන්ෝ ඒ ගුණ ධර්මයේ දියුණු කර ගැනීම උදෙසා ක්‍රියා කරමින්
තමන්ගේ චරිතය තුළ තමන්ගේ ජීවිත ගමන තුළදී විවිධාකාරයෙන් ඒ උදාර ගුණ ධර්මය ප්‍රකට කරනවා තමන්ගේ යුතුයකම සිද්ධ කරනවා. ඉතින් එවන් අවස්ථාවක් මේ මොහොතත් අපි හැමදෙනාම සතුටටපත් වෙන මොහොතක්. පින්වතුනි මේ කාල පරිච්ඡේදය තුළ අපි කවුරුත් දන්නවා වෙනදා මේ නිදහසේ තම ජීවිත චර්යාවන් ගෙනියන්නට බාධාවක් වෙලා තිබෙනවා. ඒක අපි කාගවත් පෞද්ගලික දෙයක් නිසා නෙවෙයි මුළු මහත් ලෝක සත්වයාටම මුළු මහත් මානවයාටම ඇති වී තිබෙන ඒ වසංගත ස්වභාවය නැත්නම් ඒ වෛරස් පැතිරීමේ ස්වභාවය නිසා අපි කාටත් වෙනදා තරම් නිදහසක් නොමැතිව තම ජීවිත කටයුතු පවත්වා ගන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව කල්පනා කරලා බැලුවාම මේ කාල පරිච්ඡේදය තුළ බුදුරජාණන් වහන්සේගේ මාර්ග උපදේශකත්වයේ උන්වහන්සේ දේශනා කරපු මඟ පිළිබඳව අපට සිහි කරන්නට මෙනෙහි කරන්නට ජීවිතයේ යම් අවබෝධයක් ගන්නට ඉඩකඩ ලැබෙන ඉතාම වටින කාල පරිච්ඡේදයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එක තැනක විග්‍රහ කරනවා මේ උපන්න සත්වයාට කයවල් දෙකක් තිබෙනවා. එකක් පෙනෙන කය අනිත් එක නොපෙනෙන කය. මේ දෙකෙන් සිද්ධ වෙන යම් කාර්යභාරයක් තිබෙනවා. අපිට පෙනෙන කය අපේ මේ ඉන්ද්‍රිය පිහිටිච්ච භෞතික කය. අපිට නොපෙනෙන කය තමයි මනස. සිතුවිලි උත්පාදනය වෙන තැන විඥානය. මේ දෙකටම අපිට උත්පත්තියේදීම දීලා තියෙනවා දායාද දෙක. එවං ජරාච මච්චුච මේ භෞතික කයට දීලා තියෙනවා දායාද දෙකක්. ඒ දායාද දෙක තමයි එවං ජරාච මච්චුච. ජරාච කියන්නේ වයසට යෑම නැත්නම් ටික ශේවීම. මච්චුච කියන්නේ මරණයටපත් වීම නැත්නම් විනාශයටපත් වීම. මේක මේ භෞතික කයට උරුම කරලා දීන ස්වභාවය. අපි කාටවත් ගැලවෙන්නට බේරෙන්නට බැරි වෙන්නේ. ඒකට ಜಾති ભેද, ආගම් ભેද, දේශ සීමා එහෙම කිසිවක් නැහැ. උගත් නුගත් බුද්ධිමත් එහෙම ભેදයක් නැහැ. දුප්පත් පොසත් ભેදයක්වත් නැහැ. උපදීදීම ලැබෙන ඒ දායාද දෙක මේ භෞතික කය තුල අපි අත්විඳිනවා. ඒ වගේම තමයි අපේ මනසටත් දීලා තියෙන ඒ වගේම දායාද දෙක. මානෝ මක්ඛෝ චෝහිතෝ. මානෝ කිව්වේ අප ළඟ තිබෙනා උඩඟුකම මානෙ. මිනුම් දඩු తీරවන සෙය්‍යමාන සදිසමාන අවමාන ආදී මානයන් තිබෙන. මේ මානෙ අපිට දීලා තිබෙන උඩඟුකම ආඩම්බරකම මේක දීලා තියෙන මනසට මානෝ මක්ඛෝච ගුණමකුකම නැත්නම් කෘතවේදීත්වයේ නොහඳුනනකම. යමක් තමන්ට කරගත්තාම මේක පස්සුව අමතක කරන සුළු. මේ දායාද හතර අපිට දීලා තියෙන භෞතිකවත් මනසට. මේ දෙක දුරු කරගන්නට එනිසා බුදුහාමුදුරුවෝ මතක් කරනවා අපිට වීරය වඩන්න උත්සාහ කරන්න. මේ දෙක නිකන් නැති කරගන්න බෑ. මේකට වීරය වඩන්න වෙන උත්සාහවන්ත වෙනවා. සිත පුරුදු පුහුණු කරන්නට වෙනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඊතං බුද්ධාන සාධි. බුදුහාමුදුරන්ගේ මුළු මහත් දේශනාවේ මන්තරගතේ මූලිකව කැටි කරලා සංක්ෂිප්ත කරලා ගත්තාම අපිට කියා දුන්නේ මේ භෞතිකවත් ආධ්‍යාත්මිකවත් මේ දෙකේ තිබෙන මේ විනාශ දායාදයන් ටික පාලනය කරගන්න ක්‍රමවේදය. ඒකට උත්සාහවන්ත වෙන්න කියන එක. එය සිදු කරගන්න කියන එකයි. ඒ සිදු කරගන්න කෙනා තමයි මරණය ජයගත්ත කෙනා බවට පත් වෙන්නේ. ඒ නිසා ඊට වටින දේශනාවක අපේ බුදුරජාණන් වහන්සේ මුළු ලෝකයාට යන්නට මඟ හසර කියා දුන්නා. ඒ මඟ ඔස්සේ ජීවිත අර්ථවත් කරගෙන, ජීවිත පිරිපුන් කරගෙන, ජීවිතය සාර්ථක කරගන්නට අපට ඕනෑ තරම් අවවාද මඟ පෙන්වීම අනුශාසනාවන් තිබේ. ඒවා පිළිබඳව අපි ටිකක් මෙනෙහි කරලා කල්පනා කරලා ජීවිතයේ තේරුම් ගත්තොත්
අපේ ජීවිතය ආලෝකමත් කරගන්නට පුළුවන්. අපි දන්න හැමදෙනාම මේ ලෝකයේ සියලු සංස්කාර අනිත්‍යයි කියන. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ සියල්ල අත්හැරලා ජීවත් වෙන්න කියලා. බුදුදහම උගන්වන්නේ අත්හැරෙන බව අවබෝධ කරගෙන තේරුම්ගෙන පරිහරණය කරන්න. මේ අත්හැරෙනවා කියලා මේව නැති වෙනවා කියලා මොකෝ අත්හැරලා දාන්න නෙවෙයි කියන්නේ. මේ කියන්නේ මනසින් අත්හරින. අත්හැරෙන බව තේරුම් ගන්න අවබෝධ කරගන්න. මට මේ සියල්ල නැති වෙනවා. අපි වටිනම දේ තමයි අපේ ශරීරය අපිට ඇස් දෙක තියෙන, අතපය තියෙන, විවිධ අපේ වටින අවයවය අපිට නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි හදා වඩා ගන්නදී, අපි පෝෂණය කරගන්නදී, අප වටා තිබෙනදී, අපි ප්‍රිය කරනදී මේ සියල්ලම අත්හැරෙන බව කවදාක හරි අපෙන් ගිලිහෙන බව තීරුම් මරන් ජීවත් වෙන්න කිව්ව. පරිහරණය කරන්න එපා මේ ඔක්කොම අතහැරලා ඉන්න නෙවෙයි කිව්වේ. අපි සමහර බෞද්ධයෝ හිතනවා මේක හරි අමාරු කාර්යයක් කරන්න. ඒ අමාරු වෙන්නේ අපි තේරුම් ගන්න ස්වභාවයයි. සියල්ල අයින් කරලා දාලා දැන් ගියක් දොරක් ඕනේ කියලා අපි හිතලා ගහක් යටි. එහෙම නෙවෙයි මේකෙන් කියන්නේ. පරිහරණය කරනදී කවදා හරි අපි ගිලිහෙනවා කියලා තේරුම් ගත්තොත් ඒ ගිලිහිච්ච වෙලාවට අපි අපේ හිත සංවර කරගන්න. එහෙම නොවුන තාක්කල් තමයි අපි ගහමරා ගන්න. එන කොටා ගන්න. විවිධ ප්‍රශ්න ගැටලු ජීවිතේ උද්ගත කරගෙන ජීවිත අසාර්ථක කරගන්න. අත්හැරෙන බව අපෙන් ගිලිහෙන බව තේරුම්ගෙන ඒව පරිහරණය කරාම හරි සරලයි. මනස හරි සැහැල්ලුවෙන් පවත්ව ගන්න පුළුවන්. එතකොට තමයි ජීවිතේ සතුටෙන් යුක්තව ගත කරන්නට හැකියාව තිබෙන්නේ. ඒ නිසා අපේ ජීවිත තුළ ඒ කාරණාව තේරුම් අරගෙන අවබෝධ කරගෙන අපි ජීවිතේ ගත කරන කාල පරිච්ඡේදයේ ගත කරන ජීවිතය තුළ අපි පෝෂණය කරගත යුතු ගුණාංග පෝෂණය කරගන්න, දුරු කර යුතු අගුණයන් දුරු කරගන්න උත්සාහවන්ත වෙමු. ඔකට කිව්වා සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියලා. වීර්ය හතරක් අපිට වඩන්න කියන. ඒ වර්ධනය කර යුතු වීර්යයන් පිළිබඳව අපි මෙනෙහි කළේ වීර්යයන් වැඩි වීම සඳහා, පෝෂණය කිරීම සඳහා දියුණු වෙමු. අන්න එතකොට මානෝ මක්ඛෝ චෝහිතෝ කියන ස්වභාවයන්ගෙන් මේ හිත ගලව ගන්න පුළුවන්. එතකොට ඒක දකින්න කෙනාට, ඒක නිවැරදිව තේරුම් ගත්ත කෙනාට ජරාච මච්චුච කියන එක සාමාන්‍ය දෙයක්. ඒක අමුතු දෙයක් නෙවෙයි. දැන් මේ පුතණුවන් මියගිය වෙලාවේ ඉඳලා ගොඩාක් පසුතැවිච්ච කෙනෙක් තමයි අපේ ඉස්කෝලේ ආමිනේ, විනානාකාර ඉස්කෝලේ ආමිනේ. ඒ දවස්වල ආවතින් කතා කරන්නේ ඇත්තට අඬාට. ඒ කාරණා මතක් කරලා හඬනවා. ඒ කාරණාව දැන් මතක් කරාට එහෙම හදන්නේ නෑ. අපිට තේරෙන ස්වභාවයෙන්, අපිට වැටහෙන ස්වභාවයෙන් අපි තේරුම් කරා. අපිත් එක්ක කතා බහ කරනකොට මේක ස්වභාවය. මේකේ යථාර්ථය. ඒක ටික ටික තේරුම් ගත්තයින් පස්සේ අර තියෙන දුක කියන එක සංවේගයක් බවට පෙරලෙනවා. පු탁ජන මිනිසුන්ට ඇති වෙන්නේ දුකනේ. හැබැයි මේක අවබෝධ කරගත්ත කෙනාට ඇති වෙන සංවේගයක්. සංවේගය කියන්නේ මේක තමයි ස්වභාවය කියන එක. අරගෙන නිහඬව සිටීම. අර දුකටපත් වුණොත් අපි හඬනවා, වැළපෙනවා, පසුතැවෙනවා, නොකා නොබී බඩගින්න ඉන්නවා. වේදනාත්මක මානසික ස්වභාවයක් ගොඩනගාගෙන මුළු ජීවිතේම දුර්වල කරගන්න, අඩපණ කරගන්න. එතනට වැටෙන්නේ නැතුව අපි මේක අවබෝධ කරගත්තොත්, තේරුම් ගත්තොත් සැපවීම අපට මේක සිද්ධියක් අපිට විඳ දරා ගන්නට, සංවේගී උපදවාගෙන ජීවිතේ විඳ දරා ගන්නට හැකියාව තිබෙනවා. මනස පුරුදු කරන්න, පුහුණු කරන්න අපි හිතන පතන ක්‍රමය වෙනස් කරන්නමයි බුදුදහම කියන්නේ. අපි හිතාගෙන මේ සාම්ප්‍රදායිකව මේ යන විදියට අපි හිතන පතන අපි බලාපොරොත්තු වෙන සියල්ලම අපට ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව කියලා අපි කල්පනා කරාට වැඩක් නැහැ. එහෙම කල්පනා කරොත් ජීවිතේ මැරෙන තුරුම අපට නිවැරදි දේ තේරුම් ගන්න බෑ. බුදුදහම කියන්නේම මනස වෙනස් කිරීම. මනස ආකල්පමය වශයෙන් දියුණු කිරීම. ඒකද අවබෝධය. ප්‍රඥාවට යන්නේ බුදුදහම. ඒ අවබෝධයට යන්න නම් තේරුම් ගැනීම අවශ්‍යම වෙනවා. එහෙම තේරුම් නොගත්තොත්
අපි අර අන්ධකාරයේ තැනමි. බුදුදහම කියන්නේ මිනිහෙක්ගේ පරිවර්තනයක් සිද්ධ කිරීම. මානසික පරිවර්තනයක් කිරීම. බුදුහාමුදුරු කරේ මේකයි. ඒකනේ මේක පටිසෝතගාමී දේශනාවක් කියන්නේ. දැන් අනිත් ඔක්කොම අපි කරන්නේ අනුසෝතගාමී. යන්නම් වාලේ යන පැත්තට අපි ගහගෙන යනවා. බුදුහාමුදුරේ කියන්නේ මේ පැත්තට යන්න නෙවෙයි අනිත් පැත්තට. ඒකට යන්න නීරේ කරන්න ඕනේ. දැන් ගඟක පහළට යන්න හරි ලේසි. යතපය එච්චර හොල්ලන්න ඕනෙත් නෑ. හැබැයි ගඟේ උහලට යන්න නම් අර සැඩ පහර කපාගෙන වීරය කළා, බෙර දරලා මහන්සියෙන් ඕනේ යන්නේ. සාමාන්‍ය සරල සිද්ධිය. ඔක තමයි බුදුදහම උගන්වන්නේ. බුදුදහම කියා දෙන්නේ අපිට ඉහළට යන්න. අනුසෝතගාමීව නෙවෙයි, පටිසෝතගාමී දේශනාව බුදුහාමුදුරු කරේ. පටිසෝතගාමී දේශනාවකින් ඉහළට යන්න ආධ්‍යාත්මිකව අපේ ගුණය දියුණු කරගෙන සිත සකස් කර ගැනීම. සිත දියුණු කර ගැනීම තමයි අපේක්ෂා කරන ආකල්පමය වෙනසක් එකකින් වෙන්නේ. දැන් ඕකම මනෝවිද්‍යාවේ විල් අපිට ධනාත්මක චින්තනය කියන දේශන දෙනවා. බටහිරින් ඇවිල්ලා තියෙනවනේ අපිට ධනාත්මක චින්තනය. අපි ඒක නම් පිළිගන්නවා. ඍණාත්මක සිතුවිලි හොඳ නෑ, ධනාත්මක සිතුවිලි හොඳ කිව්වහම ඒක පිළිගන්නවා. ඔක බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනා කළේ. මනෝවිද්‍යාත්මක දේශනාව බුදුහාමුදුරුවෝ තමයි මුලින්ම දේශනා කරේ මනස ගැන. ඒ දේශනාවන් අල්ලගෙන තමයි අද ඔය බටහිර අයත් මෙහෙට ඇවිල්ලා අපිට කියන්නේ ධනාත්මක චින්තනය, ආකල්ප සංවර්ධනය, කුසලතා දියුණුව. මේ වචන දදා කියන්නේ මොකද්ද? මේ බුදුදහමේ ඔක්කොම උගන්වලා තියෙනවා. බුදුදහමේ සියල්ල උගන්වලා තියෙනවා. ඉතින් බුදුදහම ගැන එච්චර ගැඹුරින් දන්නේත් නැහැ. ඒ නිසා අපි අර බටහිරින් ඇවිල්ලා කවුරු හරි උගතෙක් බුද්ධිමතෙක් කවුරු හරි ඇවිල්ලා විද්‍යාඥයෙක් කිව්වොත් ධනාත්මක චින්තනයේ ආකල්ප සංවර්ධනයේ ජීවිතේ නිවැරදි කර ගැනීමේ පිළිවෙත කියලා අන්න ඒක අපි පිළිගන්නවා. ඒවා පස්සේ වියුනේ බුදුදහමත් ආශ්‍රය කරගෙන බුදුදහම තුල ගැප් වෙච්චේ සාරභාර දේශනාවන් තුලින් ගත්ත කර්ම කාරණාවන් ඔස්සේ තමයි අද ඒවා අපට උන් දේශනා කරන්නේ ප්‍රකාශ කරන්නේ විවිධ මත හැටියට. බුදුහාමුදුර අපට ওই ටික මීට වසර 2500 ගණනකට පෙර ආත්ම දේශනා කළ මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය, මිනිසුන්ගේ දියුණුව, මිනිසුන්ගේ මනසේ උසස්භාවය මේ සියල්ල දේශනා කළා. අපි මනසෙන් උසස් කියලා කොච්චර අහලා තිබුණා, අපි කොච්චර වැඩ කරන්න ගියත් මනසෙන් අපි පහත් වෙනවා. දැන් මේ සමහර මේක බුදුදහමේ මනස දියුණුව ගැන කතා කරනකොට සමහර විට ඇතැම් අය කල්පනා කරන්න පුළුවන් බුදුදහමට විරුද්ධව වගේ මේ වචනේ කියනවා. දැන් අපි ගෝගස් වටේ යනවා. ගස් වටේ ඉඳලා අපි එක දේවල් ඉල්ලනවා. අයදී යාචකයෙක් බවට පත් වෙනවා. ගෝගහ යටත් අපි කොච්චර යාචකයෙක් වෙනවද? එතන බුදුදහමේ යාචක ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරනවා. මිනිස්යාගේ මනස තමයි උසස්. මිනිස්යාට වැඩි කෙනෙක් නැහැ කියලා තමයි කියන්නේ. දෙවියොත් බ්‍රහ්මිය ඔක්කොම පරාදයි. ඒ ඔක්කොම දෙවෙනි තැනට තමයි වැටෙන්නේ. මිනිස්යා තමයි එක වෙන්නේ. මිනිස්යා එක නම් ප්‍රබල නම් ඇයි මෙහෙම අපි ඉල්ලන්නේ යමක්? ඉතින් යාචක ස්වභාවයට මනස වට ගන්න එපා කියලා තමයි බුදුදහම කියන්නේ. එකෙන් කියන්නේ නෑ මේ භෝගහ වටේ යන්න එපා මාවන්න එපා කියලා. ඒක නෙවෙයි කියන්නේ. දැන් භෝගහට සත්කාර කරන්නේ කොහොමදයි? බුදුහාමුදුරන් බුදු වෙද්දි සෙවණ දුන්නා. මලක් පහනක් පූජා කරලා කෘත වේදීත්වය පළ කරන. හැබැයි අපි ගිහිල්ලා මොනවා හරි ඉල්ලනවා නම් ඒකෙන් වෙන්නේ මොකද? නෙවෙයි අපේ යාචක අපේ මනස කඩා වැටීම. අපි එතකොට මනසින් දියුණු නැති ස්වභාවයකටපත් වෙයි. ඔබ යමක් යුතුයකම සිද්ධ කරන්නේ. යුතුයකම සිද්ධ කරාම ඔබට ලැබෙන දේ ලැබේ. දැන් මගේ පෞද්ගලික දවස්වල මම ගොඩක් දුරට බෝධි පූජාවක් තියන්න කිව්වහම තියන්නේ ගිලම්පස බුද්ධ පූජාවමයි. ගොඩක් සමහර දෙතුන් දෙනෙක් මගෙන් ඇහුවා අන්තිමට බෝධියට පූජා කරේ නෑනේ. ගාත කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපි මේ බුදුහාමුදුරන්ගේ පුද පූජාවන් සියල්ල සිද්ධ කරාම මේ ත්‍රිවිධ චෛත්‍යයකම අපි පූජා කළා. බුදුහාමුදුරුවනේ අපිට මේ සියල්ල බිහි කරන්නේ. බුදුහාමුදුරුවෝ ළඟ අපි දරින් වැටිලා
මේ සියලු පූජාවන් පූජක උන්වහන්සේගේ අසීමිත ගුණ කඳට වන්දනා කරන්නේ. බුදුහාමුදුරට උපකාර කරපු අනිත් ඒවාත් එතකොට සම්බන්ධ වෙනවා. අපි මල් පහන් ආදී තැන්පත් කරනවා. කැමති නම් කැමති කෙනෙකුට ඉතින් ගාත කියන ඕනනම් වෙනම ඕනනම් අර තීන බෝධි පූජා කවි. කවි 400ක් විතර තියෙනවා. ওই ටිකක් කියත හැකි. 6ට විතර පටන් ගෙන රැය 1 2 වෙනකම් විතර කීත හැකි. ඒක ඉතින් අර හිතේ සතුටට හොඳයි. ඒකෙන් කියන්නේ නෑ මේ වයින් කරන්න කියලා. එතනට අපි වැටෙන්නේ නැතුව අපි මේක ඒ වගේම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ මූලික අරමුණ බවට පත් වෙච්ච මීට වස්ත්‍ර කීපයකට පෙර පරිලෝසපත් ඊළඟට තෙන්නකෝණේ ධර්ම මහත්මයාගේ ජන්මදිනයේ සිහිපත් වන අද දවසේ පුතුණුවන්ට විශේෂයෙන් පුණ්‍ය ආමෝදනා කරන්නට මේ අද ඉස්කෝලේ මහත්මයාත් ඉස්කෝලේ හාමියේ සහභාගී වුණත් භෞතිකව කයින් ආධ්‍යාත්මිකව මේ හා සම්බන්ධ වෙලා මේ කටයුතු වලදී සහසම්බන්ධ වෙනවා. ඉතින් විශේෂයෙන්ම එතුමිය මට සිහිපත් කළා විහාරස්ථානයේ පවිත්‍ර කරන්න පිරිසිදු කරන්නට අවශ්‍ය කරන ඉදල්ලාදිය පූජා කරන්න කියලා. ඉතින් ඒ අනුව අපි ඒ ආධාර වලින් ඒ අවශ්‍ය කරන උපකරණ ලබාගෙන අද දවසේදී පූජා කරන එතුමිය සිහිපත් කළා හාමුදුරුවනේ මගේ පුතාගේ සසර ගමනට මේක මහා ශක්තියක් වෙලා කෙලෙස් දුරු වෙලා නිවනින් සැනසෙන්නට මේ විහාර මනුව, ගෝ මනුව, චෛත්‍ය මනුව, සංඝාවාස මිදුල් ආදිය පවිත්‍ර කළා මේ සියලු කුණු දූවිලි ඉවත් කරලා පිරිසිදු කරන්නාක් මෙන් සිත පවිත්‍ර භාවයටපත් වෙලා උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරගෙනයි පූජා කරන්න කියලා. ඉතින් මේ නිසා විශේෂ ආනිසංසගෙන දෙන උදාර පින්කමක් ඒ විහාරස්ථාන අවට පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය කරන්නේ උපකරණ පූජා කිරීම. ඉතින් ඒ ආනිසංසයත් මේ පුතුණුවන්ට ලැබේවා. ඒ වගේම අටපිරිකර පූජාවන් ඇතුළු මේ පින්කම සඳහා අවශ්‍ය කරන පහන් දැල්වීම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රදාන කොට ඇති සියලු ආකාරයෙන් බුද්ධ පූජාවන් සම්පාදනය කරලා දුන්න ඒ සියලු මානසංස බලය මීට වර්ෂ කිහිපයකට පෙර පරිලෝසපත් ආදරණීය පුත්‍ර රත්නයේට ලිලන්ත මනෝ තෙන්නකෝන් තරුණ මහත්මයාට අනුමෝදන් කරමු. එතුමා මේ පින් අනුමෝදන් වේවා. සසර ජීවිතයේදී මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා. දීර්ඝායුෂ ලබත්වා, නිරෝගී සම්පත් ලබත්වා. සංසාරයේ දුකයි කියන එක තේරුම්ගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. සාදුනාදයක් පවත්වා. ඒ වගේම විශේෂයෙන් මේ විහාරගණී විහාරස්ථාන ආරම්භයේ සිට වැඩ සිට අපවත් වී වදාළ ගරුතර මහා සංඝරත්නයටත් ඕපාත සරණං කරනාහිමි ඕපාත දිනානන්ද ලොකුහාමුදුරන් වහන්සේ ඕපාත විමලානන්ද ලොකුහාමුදුරන් වහන්සේ ප්‍රදාන කොට ඇති ඒ සංඝ පරපුරේ අපවත් වී වදාළ අපේ නායක මාහිමිපාණන් වහන්සේ කැතපලේ හේමාලෝකාමිදා නායක හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනා වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඉදං ගරුණෝ හෝතු සුඛිතා හුන්තු මේ ගරු ඉදං ගරුණෝ හෝතු සුඛිතා හුන්තු මේ ගරු ඉදං ගරුණෝ හෝතු සුඛිතා හුන්තු මේ ගරු. ඒ වගේම මේ විහාරස්ථාන ආරම්භයේ සිට දායකත්වයන් උසලන විවිධාකාර උපකාර කරලා පරිලෝසපත් සියලුම දෙනාටම ඒ වගේම වර්තමානයේදී මේ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරලා ක්‍රියා කරලා පරිලෝසපත් වන්ටේදුන අපේ දායකකාරකාදී පින්තුන් සියලු දෙනාට මේ පින්කමට අතහිත ගහලා සාසම්බන්ධ වෙන පින්කමේ කොටස් කරුව බවට පත් වෙච්ච ලොකු කුඩා තරුණ මහලු ඔබ අප හැම නමින් මිය ගිය වර්ග පරපුරේ සිහි කටයුතු දෙමව්පියන් ගුරුවරුන් ඥාතීන් හිතවතුන් අසල්වැසියන් ඇතනම් ඒ හැම දෙනාත් සිහියට නගාගෙන ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරමු. අපගේ ඥාතීන් අප දෙන පින් අනුමෝදන් වේවා. සසර ජීවිත සැපවත් කරගනිත්වා. කෙලවර තුන් නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. මිය ගිය හැම දෙනාට
ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ පින්කමේ විශේෂ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නට යෙදුන කොට්ටා ප්‍රදේශ පරිච්ඡේදයෙන් ගෝන් ඉස්කෝල මහත්මයාට ඒ වගේම නානාකාර ඉස්කෝලේ හාමුදුරුවෝ ඇතුළු ඒ වගේම මේ පුතණුවන් ප්‍රදාන කොට ඇති දුවා දරුවන් ඇතුළු හැම දිනාටම විශේෂයෙන් අපි මේ විලාපි පුණ්‍යානුමෝදනා සිදු කරමු. ඉතින් මේ විහාරස්ථානයේ ගොඩක් කටයුතු වලදී ආධාර උපකාර කරලා පෞද්ගලික කාල පරිච්ඡේදයේ මාර්ගයේ සීපත් කරා වගේ ලක්ෂ 5ක පමණ මුදලක් වැය කරලා දානශාලාව මුළුතැන්ගේ සකස් කිරීමේ කටයුතු සිදු කරා. තවත් විවිධාකාර පින්කම් වලට සහසම්බන්ධ වෙලා මේ පින්කම් සිදු කරන්නට කටයුතු කළා. අපිට මේ දකින්න ලැබෙන සිවිලිම සකස් කර ගැනීමේදී එතුමිය තමයි දායකත්වයේ සපයලා අද අලංකාරවත් මේ ශාලාව දිස් වෙන්නට හේතු වන ඒ සිවිලිම සකස් කර ගන්නට ආධාර කරන් තියෙන්නේ. ඉතින් එතුමියලා ඒ ආකාරයට විවිධ පින්කම් කරා. අපිට මාසයකට දවස් දෙකක් දුරකථනයෙන් නමතලා දුක සැපහලා විවිධ කටයුතු කරනවා. ඉතින් අද දිනේදී මේ කටයුතු වෙනුවෙන් විශේෂයෙන් මෙතුමිය රුපියල් 10000ක මුදලක් ලබා දීමට කටයුතු කරා. එයින් 5000ක් මේ පින්කමේ සියලු අවශ්‍යතාවයන් වෙනුවෙන් වැය කරන්න කිව්වා. අනිත් 5000 ආම්තුරන්ගේ දුක සැපට අවශ්‍ය කරන ලෙඩ දුකට බෙහෙතට නැත්නම් දානට අවශ්‍ය මොනවද తీරවන ඒ සියල්ල කරගන්න පෞද්ගලික වශයෙන් ඒ මුදල වැය කරගෙන ඕනෑම දෙයක් සිද්ධ කරගන්න කියලා සිහිපත් කර ඉතින් මම මේ කියපු වෙලාවේ කිව්වා මේ වෙලාවේ හැමෝම කරදරයටපත් වෙලා ඉන්නේ මුදල් අතිරු දුෂ්කරතාවයන්ටපත් වෙලා ඉඳලා ඒ මුකුත් දෙපා මම මේ පින්කම සිද්ධ කරන්නම් දායක පින්තුන් සමග අපේ යුතුයකම සිද්ධ කරන්නම් එහෙම කිව්වත් ඒක පිළිගත්තේ නෑ එහෙම බෑ කියලා සහභාගී වෙන්නටත් නොහැකි නිසාම මේ කටයුත්ත මේ විදිහට කරන්න ඕන කියලා තකහනිය ඒ මිල මුදල් ආදියක් බැංකුවට යොමු කරලා තිබුණා. ඉතින් ඒ ගැන සිහිපත් කරන්නේ අපි ගෞරවයෙන් මේලට ආශිර්වාදයක් පිණිස. ඒ වගේම දායක පින්තුන්ටත් අද සම්බන්ධ වෙන හැම දිනකටත් සංග්‍රහයකුත් සිද්ධ කරන්න කිව්වා. ඒ සංග්‍රහයක් සිද්ධ කළා එයා පිණුත් ආශිර්වාදයක් ඇටියට ඒ පුතුරුවන්ට අනුමෝදන් කරන්න කියලා. ඉතින් පිපාසයෙන් සිටින බඩගින්න ඉන්න කෙනෙකුට යම් දෙයක් පරිත්‍යාග කරා මේක ආනිසංස ගොඩක් ලැබෙන කටයුත්තක් බවට වෙනවා. ඉතින් ගිලන්පස දානයකුත් මේක පූජා වෙනවා. ඉතින් ආහාරය තුල බුදුදහම අනුව පංච බලයක් තිබෙනවා. ආයුර්වේදයේ අනුව අෂ්ට බලයක් තිබෙනවා. නිසා ආහාරය පූජා කිරීම කියන එක හරි වැදගත් වෙන වටිනවා. බුදුදහම උගන්වන පංච බලය මේ හය අනිදාම අහලා තියෙනවා. ආයු වර්ණ සබ බල නුවණ. ආයුර්වේදයේ තව තුනක් එකතු වෙනවා. සන්තුට්ටි සතුට දෘෂ්ටිය නැත්නම් ශක්තිමත් භාවය දෘෂ්ටිමත් භාවය ඊළඟට ශබ්ද කිරීමේ හැකියාව ප්‍රාණවත් ශබ්දයක් ඇති කිරීම ඔය තුනත් එකතු වෙනවා ආයුර්වේදයේ ලෝකාලෝභී දවස් පහක් ඇත් යනකොට සතෙක් තුනක් අන්තිමට කෑ ගහන්නත් බෑ ප්‍රාණය අක්‍රිය වෙනවා අපිට උනත් සතියක් විතර ලෝකායික කතා කරගන්න බෑ ආයුර්වේදයේ කරුණු පහ තුනක් එකතු වෙනවා. සා අෂ්ට බලයක් මේ තුල අන්තර්ගත වෙන කෙනෙකුට ආහාර වේලා දුන්නාම එකක් දීපත් කරේ අපි දෙනකොට යමක් කාට හරි දුන්න නම් ඒ පංච බලය අෂ්ට බලය දුන්නේ කියලා සතුටු වෙයි. එතකොට Tamante ඒක ප්‍රතිවිපාක හැටියට ලැබෙනවා. ඉතින් අද මේ අත්තන්ට ඒ ආකාරයට ගිලන්පස කුංචියට සංග්‍රහයක් සිද්ධ කරන්නත් සිහිපත් කරේ ඒකත් මේ වෙලාවේ සිහිපත් කරන මේ පින්කම අවසන් වුණා මේකත් සතුටින් භුක්ති විඳලා ඒ පිනුත් අනුමෝදන් කරලා නික්මෙන හැටියට හැම දිනාට සිහිපත් කරනවා. ඉතින් මේ පින්කමේදී විශේෂයෙන් මේ දැනුවත් කිරීම සිද්ධ කරන්නට සම්බන්ධීකරණය නැති කරන්නට කටයුතු සිද්ධ කර විශේෂයෙන් අපේ ලතා පීරිස් මහත්මිය ඒ වගේම අපේ මුල්ලිගොඩ මහත්මයා ඉතින් මේ විසුත් කතා කරලම සිහිපත් කර මුල්ලිගොඩ මහත්මියටත් මේ කටයුත්තේදී සහ සම්බන්ධ වෙලා මේකේ අවශ්‍ය දේ සිද්ධ කරලා සහයෝගය දක්වන්න කියලා හඳුරන්නේ. ඉතින් එතුමාලේ අවශ්‍ය කරන කටයුතු සිද්ධ කළා. ඉතින් ඒ අයටත් මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ඉතින් මේ ආරංචිය දැනගෙන මෙතනට පැමිණිච්ච ඔබ හැම දිනාටම
විශේෂයෙන්ම අපි ආශිර්වාද කරන පුණ්‍යානුමෝදනා කරන අපින් වෙන්න ඕන යුතුයකමක් සිද්ධ කරන්න ඔබ තමන්ගේ දෛනික කටයුතු ටික පසුකින් තබලා පින්කමට සම්බන්ධ වෙලා පැත්තකින් යුතුයකමක් කළා අන් අයට එක පැත්තකින් තමන්ටත් යුතුයකමක් සිද්ධ කරගත්තා. සා දෙපැත්තක් අර්ථවත් ක්‍රියාවන් දෙකක් මෙතනදී අපි සිදු කරගත්ත පෞද්ගලිකව තමන්ටත් යමක් උපයාගත්තා. අපෙන් වෙන්න ඕන අන් අයට යුතුයකමක් සිද්ධ කළා. සතුටු වෙන්නට කාරණා ගොඩක් මේ තුල තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා ලතා පීස් මහත්මිය තමන්ගේ පුතණුවන්ට සමීර මහත්මයාට යුදහම්දා සේවයේ නියුක්ත වෙලා ඉන්න. ඒ පුතණුවන්ගේ උපන් දිනයත් අද දවසට ඉදලා තියෙන. ඉතින් ඒකත් මේ වෙලාවේ සිහිපත් කරලා අපි විශේෂයෙන්ම මේ රටේ ව්‍යසනය දුරු කරන්නට විශේෂ කාර්යභාරයක් සිදු කරන ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනාටත් පොලිසිය සියලු දෙනාටත් ඒ වගේම වෛද්‍ය සේවාවේ සෞඛ්‍ය අංශයේ වැඩ කරන සියලුම දෙනාට අනිකුත් රාජකාරී කටයුතු කරමින් මේ රටේ මහජනයාගේ යහපත සුඛසිද්ධිය ශරීර සෞඛ්‍ය ආරක්ෂා කිරීම පිණිස ජීවිතය රැක ගන්නට නිරෝගී පිණිස ක්‍රියා කරන කටයුතු කරන සියලුම දෙනාට සඳහන් කළ නොකළ ඒ වෙනුවෙන් අපවෙච්ච කැපවෙච්ච හැම දිනාටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරමු සාධනාවයක් පවත්වලා. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන තවත් උපන් දිනයක් තිබෙන මේ මාසේ 25 වෙනිදාට අපේ ගුරු දේවෝත්තම එල්පිටිය විහාර මහදේව පිරිවරේ නායක හඳුරන් වහන්සේගේ ගරු කටයුතු අපේ අවසරයි වැලිවිටියේ සීවලි නායක හඳුරන්ගේ ජන්මදිනය. ඉතින් මම මේ වෙලාවෙම ගුරු දේවයන් වහන්සේටත් විශේෂයෙන් ආශිර්වාද කරනු. ඉතින් ඔබ අපගේ යුතුයකමක්ව පවතිනවා. අපට අද මේ ආකාරයට කටයුතු කරන්නට ශක්තිය ලැබුණේ උන්වහන්සේලා අපට දක්වන ලද සහයෝගය නිසා. උන්වහන්සේලා පැවිදි කරලා, වියදම් කරලා, දුක සැප හොයලා, උස්මහත් කරලා, අම්මලා තාත්තලාගෙන් වෙන්න ඕන සියල්ල අපට සිද්ධ කළේ ඇත්තට කැටපලේ හේමාලෝක නායක හාමුදුරුවෝ උන්වහන්සේ නම් අපිට වැඩි කාලයක් ආශ්‍රය කරන්න ලැබුණේ නැහැ. මාස 6ක් විතර තමයි අපි ආශ්‍රය කරේ. පැවිදි වෙලා උන්වහන්සේ අපවත් වුණින් පස්සේ සියලු කටයුතු බාරගෙන කටයුතු කළේ අපේ ගුරු දේවයන් හැටියට අතුරුකොට්ටේ මහින්දාරාමාධිපති අතිගෞරවනීය අවසරයි අපේ මීගහතේ චන්ද්‍රසිරි නායක හාමුදුරුවෝ එල්පිටිය විහාර මහදේවී පිරිවෙන් විහාරාධිපති අතිගෞරවනීය අවසරයි අපේ වැලිවිටියේ සීවලි නායක හාමුදුරුවෝ. උන්වහන්සේලා දෙනම තමයි අපට අම්මා තාත්තා වුණේ. ජීවිතේ මෙතෙක් කාලයක් කරන කියන සියලු යහ කටයුතු සිද්ධ කරගන්න. ඉතින් විශේෂයෙන් ඒ උන්වහන්සේලා දෙනමටත් මම මේ වෙලාවේ පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරනවා. ආශිර්වාද කරන නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු සාදුනාදයක් පවත්වනවා. ඒ වගේම අද මේ පින්කමට සහ සම්බන්ධ වෙලා මේ පින්කම සාර්ථක කරගන්නට ඔබ හැම දිනක් ලොකු සහයෝගයක් දැක්වුවා. ඒ ඔබ හැම දිනක් සහභාගී වුණා නම් පින්කම එක පැත්තකින් සිදු කර ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා ප්‍රධාන කොටස්කරු බවට පත් වුණ ඔබ. ඉතින් ඒ සඳහා සහභාගී වෙච්ච ලොකු කුඩා තරුණ මහලු ඔබ හැම දිනකටම ලෙඩ දුක් කරදර වලින් තොරව යහපත් මනසින් යහපත් සෞඛ්‍යයෙන් ශරීර සෞඛ්‍යයෙන් තම ජීවිකාව ගෙනියන්නට කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථකව සිද්ධ කරගන්නට කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා. බුද්ධ ආදී තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද බලය තුල හැම දිනාගේ ජීවිතවලට ආලෝකයේ සෞභාග්‍ය වාසනාව උදා වේවා. ඔබ අප ගෙවනා වූ මේ ජීවිත ගමන සාර්ථකමත් කරගන්නට යහපත් ආකාරයෙන් සිද්ධ කරගන්නට මේ කරගත් මහ පුණ්‍ය බලයේ ශක්තිය අපට ආශිර්වාදයක් රැකවරණයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි පින් අනුමෝදන් වෙමු සාදුනාදයක් පවත්වනවා. ඒ වගේම අපේ විශේෂයෙන් මේ වෙලාවේ සිහිපත් කරන අපේ සුජීවත්ව වාසය කරන අම්මා තාත්තා දෙපළ ඒ දෙන්නගෙත් ඇත්තට උපන් දිනේ ඊයේ අම්මගේ මේ මාසේ 17 වෙනිදා තාත්තගේ. ඒ දෙන්නත් මම මේ වෙලාවේ විශේෂයෙන් අපි හෙට විශේෂ පූජාවක් මේ පින්කමක් නිවස තුල සිද්ධ කරන තුටියට පින්කමක් ආශිර්වාද කරන්නට ඒ ආශිර්වාදය සිද්ධ කළා අපි ගෙදරදී ඒ දෙපළට විශේෂයෙන් තුන්වගේ ආශිර්වාදය ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ අපි ආශිර්වාද කරන මේ පින්කමට ඒ දෙපළටත් විශේෂයෙන් නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා. ඒ වගේම මේ සම්බන්ධ වන ඔබ හැම දෙනා නමිනුත් සුජීවත්ව වාසය කරන අම්මලා තාත්තලා ගුරුවරු වැඩිහිටියෝ ඉන්නේ. ඒ සුජීවත්ව ඉන්නේ හැම දිනාටම අපි ආශිර්වාද කරමු.
ඒ අය මඟ පෙන්වපු නිසා ඒ අය අද පෝෂණය කළ හදපු වඩපු නිසා තමයි අද අපි දෙපයින් ඉන්නේ. නිසා එතන පෘථිවීදීත්වයේ ඒ අය සිහි කළා සුජීවත්ව වාසය කරන දෙමව්පිය ගුරුවර ඥාතීන්ට ආශිර්වාද කරමු සාදුනාදයක් පවත්වමු. ඉතින් මේ පින්කමේ කොටස් කරු වෙච්ච හැම දිනාටම ආශිර්වාද කරමින් විශේෂයෙන් අපේ විහාරස්ථානින් 100ට ලොකු කාර්යභාරයක් කටයුත්තක් කරනවා. ඒක මිල මුදලක් ලාභයක් අපේක්ෂාවෙන් නෙවෙයි. බොහොම කැමැත්තෙන්. ඉතින් එතුමාට 87 වෙනි විය දැන් ගෙවන්නේ. ඉතින් බොහොම වාසනාවන්ත ආයු ශක්තියක් ගෙන පුජ්‍යලෙක් මම හිතන සංසාරේ පින් කරගෙන නේ අපිට නම් 87ක් වෙනකොට හොයන්නත් හම්බෙන්නේ නැහැ කොයි ලෝකෙද කියලා. සායක මම හිතන ලොකු භාග්‍යයක්. ඉතින් එවන් කෙනෙකුට ආශිර්වාද කරන එකත් අපිට ලොකු ශක්තියක් ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා මේ 100ට විශේෂයෙන් අපි ආශිර්වාද කරමු. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා කියලා ආශිර්වාද කරමු සාදු. ඉතින් විවිධාකාරයෙන් අපට උපස්ථාන කරන වතාවත් කරන උදව් උපකාර කරන හැම දිනකට. ඉතින් මේ පෞද්ගලික කාල පරිච්ඡේදෙම කීප දෙනෙක් අපේ දායක පින්වතුන් ඇවිල්ලා සොයලා බලලා දානිමානි ටික හම්බ වෙනවාද ලෙඩ දුක් කරදර ඉතින් සොයලා බලලා විවිධ උදව් උපකාර කළා. ඒ හැම දිනකටම නම් ගම් සිහිපත් කරන්න යන්නේ නැහැ මම. ඒ හැම දිනකටම හෘදයාංගම හදවතින් ආශිර්වාද කරනු. ඉතින් මේ හැම දිනකටම යහපතක් සුතක් මුදා වේවා කියලා අපි සාදුනාදයක් පවත්වමු. ඉතින් අද දවසේදී මේ කටයුත්තේදී කැමරාකරණයක් ලබා දෙමින් අපේ විජිත කුමාර මහත්මයා කටයුතු කරන එතුමා ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයාගෙන ඒ කටයුතු ටික සිද්ධ කරලා අද දවසේදී මේ කටයුතු පටිගත කිරීම සිද්ධ කරන්න යෙදුණු මම හිතනවා අපි මේ පටිගත කිරීමෙන් අපේ ඉස්කෝලේ ආමේටත් ඉස්කෝලේ මහත්මයාටත් මේක ලබා දෙන්නට පුළුවන් නම් ඒගොල්ලන්ට සතුටක් දැනේ හදවතට තමන් ඒක අහලා එතන ඉඳගෙන පින්කමක් කරගත්තාසේ ඒ අය සතුටු කරන්න පුළුවන් වෙන. ඉතින් ඒකට කටයුතු සිදු කරමින් මේක ක්‍රියා කරන්න යෙදුණු අපේ විජිත කුමාර මහත්මයාට විශේෂයෙන් අපේ ආශිර්වාදයේ පුද කරමින් ඔබ අප හැම දිනම සැස් කරගත් උදාර පුණ්‍ය බලයේ සසර වසනතුරු නිවන් දකින්නතුරු අසත්පුරුෂයන් නොලැබීමටත් සත්පුරුෂ ජනයාගේ ආශ්‍රය ලැබීමටත් ඒ වගේම කල්යාණ යහපත් මිත්‍රයන් ලැබීමටත් පාප පවිතු මිතුරන් නොලැබීමටත් හේතු වාසනා වේවා. සසර දුකයි කියන එක තේරුම් කරගෙන සිත දියුණුපත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන ප්‍රඥා ප්‍රදීපය දල්වාගෙන සංසාරික දුකින් එතරව ලබන උතුම් නිවනින් සැනසීමට මේ කරගත් සියලුම පුණ්‍ය කර්මයන් පුණ්‍ය දහම් ඔබ අප හැම දිනකටත් පාරමිතා බලයක් ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැම දිනම වන්දනා කරමු මාත් සමග ප්‍රාර්ථනා ගාථාව කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛාපමුඤ්චතු. හැමදිනම වන්දනා කරගමු. සබ්බේතයෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. තම දිනාටම තෙරුවන් සරණයි.